විරාමයට කලින් හදිසියෙම විරාමයකට යන්න සිදු වුණේ සිදු වූ පොඩි තාක්ෂණික ෆේලියර් එකක් කියලා අපි කියනවා. අපි ඒක ඉක්මනින්ම නිවැරදි කරගෙන නැවතත් අපත් එක්ක සම්බන්ධ වෙනවා. අපි කතා කර කර හිටියේ මනුෂ්‍යත්වයේ සත්කාරය පිළිබඳව. අපිට පුළුවන්කමක් ලැබුණා බොහෝ කලාකරුවන්ට ඒ වගේම වයෝ වෘද්ධ මිනිසුන්ට කිසිවක් කර කියාගත නොහැකි මිනිසුන්ට ඔවුන් ළඟට ගොස් මේ මනුෂ්‍යත්වය ඔවුන්ට දීලා ඔවුන්ගේ ආහාර වේලක් දීලා ඔවුන්ගේ කුසගිනි නිවන්නට ඒක මම හිතනවා පවුලේ නාලිකාව හැටියට අලකුත් නාලිකාවලටත් පූර්වාදර්ශයක් සපයමින් තමයි ITN ක්‍රියාත්මක වුණේ. ඒ නිසා තමයි ලංකාවේ වඩාත්ම ආකර්ෂණය දිනාගත්තු රූපවාහිනී නාලිකා අතරට ත්‍රිත්වය අතරට ITN එකට එන්න පුළුවන්කම ලැබුණේ කියලාත් අපිත් හිතනවා. ඕජනකයි. දනංජය මේක මේ බොහොම සංකීර්ණ කටයුත්තක්. මොකද මේ කලාකරුවෝ පදිංචි වෙලා ඉන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි. ලංකාව පුරාම විසිරලා ඉන්නේ. ඒ නිසා සුදත්වන මහත්මයාට සිද්ධ වුණා මේ ආධාරත් අරගෙන සහනමලුත් අරගෙන සමහර විට අනුරාධපුරයට යන්න, මැදගච්චීට යන්න, යාපනයට යන්න. දැන් මේ දවස්වල හම්බන්තොට දිස්ත්‍රික්කේ, පහුගිය දවස්වල මාතලේ එහෙම නැත්නම් කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල. ඒතර බැලුවෙන් පස්සේ මේක හරිම අමාරු වැඩක්. හරි අමාරු වැඩක්. අනිත් එක මේ ලොකු අඩුපාඩුවක් තමයි අපේ මේ කලාකරුවන්ගේ නම්ගම් සහිත නිසි ලේඛනයක් කොතනකවත් නැති එක. ඉතින් කලාකරුවන්ගේ මේව හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා සමහර විට මගහැරීම් සිද්ධ වෙනවා. අතපසු වීම සිද්ධ වෙනවා. ඒතර එයාගෙන් දොස් අහන්න වෙනවා. අන්න ඒ වගේ බොහොම සංකීර්ණ කටයුත්තක්. ඒ නිසා අපි බොහොම අගය කරනවා ස්වාධීන රූපවාහිනී සේවය මේ මනුෂ්‍යත්වයේ සත්කාරය නමින් මේ කරපු මේ පුණ්‍යමය දානමය පුණ්‍ය කර්මය සම්බන්ධව. කලරයක්කේ දැන් මේ ටෙලිනාට්‍ය ගැන දිගින් දිගටම කතා කරද්දී හිතෙන්නේ නැද්ද ශ්‍රේෂ්ඨට ආවේ රංගපාන්න බලාගෙන? ඒක ඇයි අතෑරියේ? ඒක ඇයි මගහැරුනේ? මගේ ආසාව තිබුණේ පැත්තට තමයි. මම හිතන්නේ මුලින්ම මේ නාලිකාවල තිරගත වෙච්ච ලොකු අයියා ටෙලිනාට්‍ය මම හිතන්නේ මමත් ගොඩාක් පුංචි ඉදසම් සසු ගණන් වල මාපු එකක්. ඒකට පොඩි චරිතයකට රංගපාන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම හිතන්නේ ඒක උදේනේ අයියා හිටියද? නෑ මගේ මතකේ තියෙන කිරි කඳුලක්. නෑ ඒ පස්සේ කාලේ. ඒකට සින්දු කියන කාලේ ලොකු අයියා කිරි කඳුලක් නෙමෙයි. ලොකුවට නාට්‍ය මම හිතන්නේ මුල්ම නාට්‍ය පහ ලංකාවේ තිරගත වුණු මිමි රූප පෙට්ටියට ආපු කාලේ වෙන්න ඕනේ. ලොකුවට නාට්‍ය සෝමිර බෝපිටිය මහත්මයා මේ අධ්‍යක්ෂණය කරපු එක. ඊට පස්සේ කිරි කඳුලක් හිටියා මම ඒ අවුරුදු 14 විතර කාලේ. ඊට කලින් මට ලෝකාන්තේ නාට්‍යයට ඊට පස්සේ නම් මම හිතන්නේ දෙවෙනි අම්මා ඒකේ නම් සරකේතු චරිතයක් කරා ඒ වාරකම් ඒ කීපයක් කරා. නමුත් මං හිතන්නේ අර මේ මං විසින්ම තේරුම් ගත්ත ඒක ටිකක් මට කැපවීම ගොඩක් කරන්න වෙනවා සහ ඒකට නෙමෙයි මගේ හැකියාව තියෙන කියලා මම තේරුම් ගත්තා. ඔව් ඔබේ හැකියාව තියෙන්නේ සංගීතයට කියන එක අපිට පැහැදිලිව තේරෙනවා සහ මේ භාෂාව පිළිබඳවත් ඔබට හොඳ හැකියාවක් තියෙන බව අපි ඉස්සෙල්ලා කතා වුණා. මම පොඩි වෙනසක් කරන්න කැමතියි. මේ අපි දැන් සාමාන්‍යයෙන් අපේ පැරණි සිංහල ගීත අහනකොට අපිට ඒකේ මුල් වාදනය එහෙම නැත්නම් මුල් ගීතය හින්දි ගීතයක් හැටියට හමු වෙනවා. හැබැයි කල්හාරියක් කර පුළුවන්කමක් ලැබුණා ඒ අවසරය ඇතිව සිංහල ගීතවලට හින්දි වචන දාලා කියන්න. ඒ අතරේ තියෙනවා විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ ගීත, සනත් නන්දසිරි මහත්මයාගේ ගීත, දාරත්න රණතුංග මහත්මයාගේ ගීත. මේක ටිකක් අලුත් අත්දැකීමක් නිසා මම පොඩි අභියෝගයක් දෙනවා අපේ උදේනේ අයියට. මනෝජය අපිට පුළුවන් නම් උදේනේ අපි ගීතයක් මතක් කරමු කපුගේ මහත්මයාගේ නින්දර තිරයි. පුළුවන්ද? නින්දර තිරයි පුළුවන්ද? නැත්නම් මොකද්ද? දුක. සීතල සඳේලියේ. දුක හදු දෙන රැයි. දුක හදු දෙන රැයි. පොඩි කෑල්ල. පොඩියට. ඔයා ඒ සින්දුවේ පළවෙනි කෝරස් එක කියනවා. ඒක ඒත් එක්කම ඔයා ඒක හින්දියෙන් ගායනා කරනවා. අපි බලමු නිකන් ඒක කොයි වගේ රහක්ද අපිට දැනෙන්නේ කියලා මයික්‍රෝෆෝන් එක තියනවද අතට? කොතනද? දුක හදු. කෝරස් එක ළඟ කියන්නේ. දුදින රේ සිත අතුල
වෙලා යවනේ අපගේ ගිය විරහි අදගිමන් වෙලා जादू कर गए मेरा दिल मचल गया रो दिए हमने जब तुमने घर बसा लिया ගීතයක් ගන්න ඒ වගේ. මොකද්ද පුළුවන්? සම්පූර්ණ ගීතයක් සම්පූර්ණ ගීතයක් මාවුනේ. අපි සම්පූර්ණ ගීතයක්ම අහලෙමු. මම පස්සේ අහනවා තේරුම ගැන. සඳ එළියේ පිරුණු සුවඳ මලේ නැමුල් සුවය පැතු බඹරොනුඹ නාදන් බඹරොනුඹ නාදන් दिल से अब चलिए सपने साथ लिए किसकी ओर चले दिल हो तुम नादान किसके पास रहेगा इधर चलेगा उधर चलेगा आखिर किसके पास रहेगा प्यार की अनजानी राहों पर दिल हो तुम नादान दिल हो तुम नादान පිරුණු සුවඳ මලේ නැමුල් සුවය පැතු බඹරොනුඹ නාදන් බඹරොනුඹ නාදන් හරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ සදා හරිත වන රේඛා මැද්දේ මලානිකව ගලනා සඳ එළියේ වැසිනෙන් මුව ගෑඳුනක් දෙක බඹරොනුඹ නාදන් බඹරොනුඹ නාදන් धीरे से अब चलिए सपने साथ लिए किसकी ओर चले दिल हो तुम नादान धीरे से अब चलिए सपने साथ लिए නැමුල් සුවය පැතු බඹරොනුඹ නාදන් බඹරොනුඹ නාදන් ඒ වචනවල තේරුම් මොනවද? ඕකමද? නෑ ඒක කීටත් සමාන වුන්නේ නැහැ. මොකද මේ ගීතේ මම කියන්නේ හදවතට धीरे से अब चली දැන් හිමින් යමු सपने साथ लिए හීන රැගෙන කිස්කේ ඕර චලි කොයි පැත්තට යන්නද කාගේ පැත්තට යන්නද දිල් හොතුම්නා ඒක හිතා ගන්න බැරි නිසාවෙන් හදවත ඔබ මොනතරම් සියුම්ද හැබැයි මේ පැත්තෙන් කියන්නේ වෙනම කතාවක් කතාවක් කතාව දෙකක් නමුත් අපේ කතාවක් තියෙන රැහැල මල් පිපේ පිට කහයි වගේ එකක් නෙවෙයි නේද ඒක
ළඟින් යනවා නේද? හැබැයි ධනංජය මේක කිව යුතුම කාරණාවක් මේකේ වචන ලිව්වේ අපේ සුනිල් චන්ද්‍රකුමාරයාණන් මේක නොකිව්වන සිංහල ගීතෙට හින්දියෙන් වචන දාලා කියලා කිව්වයි නැත්නම් ඕන කෙනෙක් හිතන්නේ හින්දි ගීතයක් තමයි කපුගේ මොකද වැඩිපුර අපිට දකින්නට අහන්න ලැබෙන්නේ ඒ වගේ ඒ දේවල්. නිසා නමුත් ඒ කියන්නේ අපි කොයිතරම්නම් ලස්සන නිර්මාණ අපේ තියෙනවද අර අපේ භාෂාවට වඩා ටිකක් මේ මියුසිකල් ලැන්ග්වේජ් එකක් හින්දි නිසා ඒක ටිකක් යනවා ඒක ඇත්තයි නමුත් අපේ නිර්මාණත් හරි උසස් පැරණි සැබවින්ම අපේ නිර්මාණ කොයිතරම් ලස්සනද අපේ ඉතිහාසය කොයිතරම් ලස්සනද විශේෂයෙන්ම මේක මට හිතෙනවා චතුරිකා අලුත් පරම්පරාව නැවත වතාවක් මේ ටෙලි නාට්‍යයත් එක්ක බැඳෙන්න කාරණාවක් තමයි මේකේ තියෙන පසුතලය මේ පසුතලයේ අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපි බොහොම නාගරික වෙලා හැම ගමක්ම නාගරික වෙලා කියලා මට හිතෙනවා. නමුත් මේ දර්ශන තල බලද්දී අපිට තේරෙනවා අපිට පුළුවන් නම් මේ දර්ශන තල කීපයක් රූපරාමු වලට යන්න. මේ කියන්නේ සමහර තැන් තියෙනවා අපිට නිකන් චිත්‍ර වගේ. අපේ ඉතිහාසයේ චිත්‍ර වගේ. ඒ තරම් ලස්සනයි. ඒ වගේම සමහර දේවල් තියෙනවා අර සෙක්කුවක් එහෙම තියෙනවා. දැන් අද කාලේ ළමයෙක්ට මේ සෙක්කුවක් කියන එක ඉතාමත්ම අපහසු කාර්යයක් ප්‍රායෝගික ජීවිතයේදී හොයාගන්න. නමුත් පින්තූර විතරනේ තියෙන්නේ. නමුත් මේ අපිට පේනවා මේක මතකද චතුරිකා කොහෙද කියලා? ඔය දර්ශන තලයට මට යන්න බැරි වුණා. දර්ශන තලයේ මට රෝග දෙකකින් තිබුණා. සේම් දෙයක් කර මතකයි. මාතර දෙවුන් දර්ශන දික්කල්ල. ඒවා සෙට්ස් මේ ඔක්කොම. ඒ කියන්නේ ඔවා මේ හදපුවා සියල්ල. හදපුවා. අන්න මම අලුත් කියපු ගෙදර පරණ ගෙදර ඔක්කොම හදපුවා. සෙක්කු ඔක්කොම නැත්නම් ඒ සෙක්කු උඩ යන එක ලේසිද? ඔව් නෑ. මේ අධ්‍යක්ෂවරයා ඒව නිෂ්පාදකවරයා මොනතරම් නිර්භීතව මේ කටයුත්තට අතගැහුවද කියන එක පෙන්වන්නට හොඳ රූපරාමුවක් මෙය. අපිට පේනවා මෙහා පැත්තේ මැටි ගෙයක්. ඒ මැටි ගේ හදන්න ඒ කාලේ දැනට අවුරුදු 12කට පෙර 1,75,000ක විදමක් දරලා තමයි මේ මැටි ගේ හැදුවේ. ඒ කාලේ. ඊට මෙහා පැත්තේ තමයි අලුත් ගේ හදන්නේ. එතකොට ඒ අලුත් ගේ හදන්නට ඒ සකස් කරන අවස්ථාව තමයි ඔය නිරූපණය වෙන්නේ. ඊට පස්සේ ගේ හදනවා. ඔය තියෙන ඒ ගේ හදන්න පටන් ගත්ත දර්ශන. ඒ ගේ හදලා නිබ වෙනකොට ඒ ගෙදර හදන්න වීදම ගියා 11,000ක්. එතකොට අපි රූගත කිරීම අවසන් කළා ගෙවල් දෙකම කඩා දාලා තමයි අපි ආවේ. මොකද අනුන්ගේ ඉඩමක හදාපු ගෙදරක ගයක් හිස් කළා. ප්‍රේක්ෂකයන්ට හිතෙද්ද දැන 11,000න් කොහොමද ගයක් හැදුවේ කියලා. නමුත් මේක මේ දර්ශන පසුතලයක් පමණයි නේද? ඒ කාලේ දැන් අවුරුදු 12කට පෙර. ඉතින් සාමාන්‍යයෙන් මේ ඊටාත්ම මේ ඒ නිසා නිර්භය නිෂ්පාදකවරයා සුදත්වෝන මහත්මයාමයි. ඉතින් මේක ඇත්තටම හිතාගන්න බෑ කොහොමද මේවා කළේ කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ වෙලාවේ ඒ කලා අධ්‍යක්ෂකවරයා ඇහැලියගොඩ සෝමතිලක කියන්නේ ලංකාවේ ප්‍රශස්ත කලා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු සම්මාන බොහොමයක් දිනාගත්තු අපේ කලා අධ්‍යක්ෂණයට හොඳම උදාහරණ තමයි මේ තියෙන. ඔබ දකින මේ සියල්ල අලුතෙන් අර පොල් ගස් ටික ඇරෙන්න මං හිතන්නේ. අලුතෙන් නිර්මාණය කරපු දේවල්. ඒ නිසා මේ රූපරාබු වලින් කියවෙන අපේ ඉතිහාසය කොයිතරම් සරලද බොහොම ඇහැට සමීපද කියන කාරණාව මම හිතන්නේ අපිට නැවත නැවත දැනෙනවා මේ රූපරාමු හරහා. ගාල්ලේ කොටුව නේද අපේ සංචාරකයන්ගේ බොහොම ආකර්ෂණය දෙනාගත්තු තැනක් ලංකාවේ. රංගන ශිල්පීන් සහ ඒ කාලයට අනුව ඒ කියන්නේ ඇඳුම් මේකත්ම වෙනස් නේ. නාට්‍ය නැරඹීම පමණක් නෙමෙයි මේ ඇත්තටම ඉතිහාසය කියවීම. ඉතිහාසය දැකීමක්. මෙවැනි නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීමේ බලාපොරොත්තුව හුදෙක් රසය භුක්ති විඳීම පමණක් නොවේ ජීවිතයේ පිළිබඳව ගැඹුරින් දැකීම ජීවිතයේ යථාර්ථය දැකීම කියන කාරණාවත් සුදත් රෝහණයන් දැඩිව විශ්වාස කරන කාරණාවක්. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම ගුණාත්මක භාවයෙන් යුත් ටෙලි නාට්‍ය ඔබ වෙත සමීප කර දීමට ITN නාලිකාව වර්තමානයේදී මහන්සි වෙන්නේ. ඒ අතරේ තියෙනවා අපිට බොහොම ලස්සන නිර්මාණ ගොඩක් මේ දවස්වල විකාශය වෙනවා. උදාහරණයක් ඇට දඬුබස්නාමානය නම් කරන්න පුළුවන්. එහි තව කොටස් මම හිතන්නේ කීපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් නැවත බලද්දී විකුම්සිහ කතන්දර විකාශය වෙනවා. මම දඬුබස්නාමානය මතක් කරේ එහි නිෂ්පාදකවරයා සුනිල් රත්නායකයන් මේ මොහොතේ අසාධ්‍යව සිටින්නේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ
නිෂ්පාදකවරයාට විශේෂයෙන්ම ශ්‍රී ලංකේ ටෙලිවිෂන් ඉතිහාසය තුල ගත්තොත් එහෙම වෙදහාමිනේ දුම්හිද අද්දර දඩබස්නාමානය වගේ හැරවුම් ලක්ෂයන් නිර්මාණය කිරීමට පාදක වුණේ මේ නිෂ්පාදකවරයා එතුමාගේ ටෙලිවිව් හරහා. ඒ නිසා අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ වර්තමාන නාට්‍ය තියෙන්න පුළුවන් බොහොම ඉහළ තැනක. නමුත් මෙහෙම නැති යුගයක ලංකාවේ ටෙලි නාට්‍ය වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරලා ව්‍යාපාරිකයෙකු හැටියට බොහොම ලංකාවේ කලාවට සේවයක් කරපු සුනිල් රත්නායකයන්ට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි වික්ටර් රත්නායකයන් සිටින්නේ අසාධ්‍ය තත්වයක දැඩි සත්කාර ඒකකයේ. අපි එතුමාටත් ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබෙන්න කියලා. ශ්‍රී ලාංකීය කලාව අස්වද්දපු මිනිස්සු තමයි දැන් මේ රෝගාතුරව සිටින්නේ. නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රාර්ථනාවත් ඒක කරගන්න. සමහරට මේ ප්‍රාර්ථනාවන් ඔක්කොම විශ්වයට මුසුණයින් පසු ඔවුන්ට සැබවින්ම නිරෝගී සම්පත ළඟා කරගැනීමේ හැකියාව තියෙනවා. අපේ ගීතයක් අහමු. බොහොම ස්තුතියි චතුරිකා. ඒ වගේම මනෝජ්ජයි දැන් මම දන්නවා මනෝජ්ජයගේ පරම්පරාව කලාවට කියන්නේ බොහෝ දෙනෙක් දායාද කර පරම්පරාවක්. මේ පීරිස්ලාගේ සම්බන්ධකම් තියෙනවද? මේ නෑදෑකමක් තියෙනවද? එහෙම නෑ නේද? පුදුමයි. එහෙම මනෝජ්ජයගේ නෑදෑයෝ නොවන පීරිස්ලාත් ඉන්නවයි කියන්නේ නේද? මම නිකන් ඒක කිව්වේ මේ එහෙම නෑදෑකමක් වෙන්නත් නෑ නේද? ඉස්සරහට එහෙම අවස්ථාවකුත් නෑ නේද? එහෙම ඒ හිනාවේ බොහෝ දේවල් සංගවී තියෙන බවක් නම් පේනවා. දැන් ටිකක් අමාරුයි. ඔව් කරුවල ගෙදර ගැන කතා කරද්දී තව බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. විශේෂයෙන්ම මේ අංග රචනය ගැනත් මම කතා කරන්න කැමතියි. නාරද ධනංජී තොටගමුව ඔහු සම්මානනීය වේශ නිරූපණ ශිල්පියෙක්. ඔව් කොණ්ඩසකසුම් කලේ සෑම් පෙරේරා මහත්මයා මේ
මේ මොකද මේ කාලය ටිකක් දීර්ඝ කාලයක් 900 දී 890 ගණන් වල නේද පටන් ගත්තාම මේක 90 දශකයේ වෙනත 19 වෙනි සතවර්ෂයේ මැද භාගයකට පහු වෙනවා 1970 දක්වා පමණ මේ චරිත දිව යනවා. එතකොට ඔබ වයසට යනවා. අර වගේ නෙවෙයි. නමුත් ඇත්තටම අපිට සිද්ධ වෙනවා කොණ්ඩෙත් සුදු කරන්නට. අපි මොකද අපි දන්නේ නැහැනේ ඒ කාලෙත් හිටියද කියලා උදේනි අල්විස් වගේ අය කොණ්ඩේ විතරක් කලුවට තියෙන. ඉතින් නේද? ඒ වේශ නිරූපණයේ වෙනස ඒ දේවල් කොහොමද මේ ටෙලි නාට්‍ය තුල ඔබට දැන් මතක් වෙනකොට? මේකේ මගේ අවුරුදු 27 වගේ ඉඳලා තමයි අවුරුදු 75 දක්වා වගේ චරිතය දෙනවා. ඉතින් වේශ නිරූපණයේදී මම හිතන්නේ ඉතින් වේශ නිරූපණ ශිල්පීන්ගේ තියෙන ඒ දක්ෂකම නිසා තමයි ඒ විදිහට අපි ඒ සහ මේ ඇඳුම් පැළඳුම් කොණ්ඩ සැකසුම් මේ දේවල් ඒ තැනට අපිට රංගන ඉදිරිපත් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් මොකක් හරි ආශිර්වාදයක් වෙන්නේ නැති මේකප් එකක දාලා කොණ්ඩ දාලා ඇඳුම ඇඳගෙන ආවයන් පස්සේ ඒ චරිතයට නොදැනුවත්වම ආරූඪ වෙනවා. දැන් මම අවංක උත්තරයක් දෙන්නකෝ. ඔව්. සුදත්වන මහත්මයා දැන් හැමෝම කියවනේ හරිම සරපරුසයි. මොකද වැඩේදී විනය ගැන හිතනවා. එතුමා බලාපොරොත්තු වෙච්ච විදියටම හිටියද? අනිවාර්යෙන්. හැම කෙනෙක්ගේම හැම චරිතයක්ම. බොරු කියන්න එපා. නෝටි වැඩක් කළා. මම උත්සාහ කරා ඒ කොටස හොයාගන්න ගාමිණී අම්බලන්ගොඩ මහත්මිය මතකද? මතකද? මතකයි. එතකොට මොනරෙක් වගේ කෑ ගහනවා. දික්තල කාලගෝල මේ කවි මතකද? රංගනය මතකද? මතකද? මතකයි. එතකොට දැන් ඔය දික්තල කාලගෝලත් හිටියද මේ කරවල ගෙදර? නෑ සමහර අවස්ථාවන් වලදී ඉතින් මේ ඉතින් එහෙම අර එක දිගට ඉතින් රූප ගත කරනකොට ඉතින් පොඩ්ඩක් පොඩි වෙනස ඉතින් බැනුම් තියෙන දෙනේ මේ නේද? බැනුම් ගහුවා. ඒ බැනුම් අහපු එක මේ අන්තර්ජාලයේ කොහේ හරි තිබුණා වගේ මට මතකයි. හැබැයි ඉතින් ජරය මේ මොකද්ද දික්තල කාලගෝල කියන්නේ ඉතින් කලාවමනේ. ඇයි ඉතින් බැනුම් ඇහුවේ? දැන් ඔය මේ එතුමා කියන විදිහටම හිටියා කියව නිසා මම ඔය ප්‍රශ්නේ නෑ ඉතින් විනය කඩ කරලා. හැබැයි මේ ටෙලි නාට්‍ය තාමත්ම සම්මානයට පාත්‍ර වෙනවා ලංකාවේ හැම සම්මානවලකදීම සම්මානයට පාත්‍ර වෙනවා. මට මතක හැටියට සිග්නි සම්මානවලදී සම්මාන එක සම්මානයක් හැර අනිත් සියලුම සම්මාන දිනා ගන්නවා කරවල ගෙදර. සියලුම සම්මාන කියන්නේ එක සම්මානයක් හැර මම මේ හොයන්නේ නැතිද සම්මානේ මොකක්ද කියලා අපිට මතකද දන්නේ නැහැ නේ. එක සම්මානයක් හැර අනිත් ඔක්කොම සම්මාන දිනා ගන්නේ කරවල ගෙදර. මට මතකයි ජනප්‍රියමලාල් මහත්මයාත් හොඳම නළුවා සම්මානය දිනා ගන්නවා. මම හිතන්නේ මම තමයි පූරක හිටියේ ඒ සම්මාන උළෙලේදීත්. රයිගම් සම්මාන උළෙලේදී ඔබ දිනනවා. ඒක විශේෂ කඩේමක් නෙවෙයි ජීවිතේ විශේෂ දවසක ඒක සිද්ධ වෙන්නේ. හරියටම අවුරුදු 50 සම්පූර්ණ වෙච්ච දවසේ තමයි රයිගම් උත්සවය පැවැත්වෙන්නේ. ඉතින් ඔයා තමයි ඒ පූරක කටයුතු කළේ 50ට 50ක් හම්බුණා කියලා. 50ට 50. සම්මාන සෙමිනි මොකද උනේ? සම්මානයේ අවසාන මොහොතේ ගිලුණා. මට මතකයි චාන්දනී සෙනවිරත්න සමග ඔබ හොඳම නිලිය සඳහා මේ යෝජනා වෙනවා නිර්දේශ වෙනවා. ඔව් නිර්දේශ වුණා. චාන්දනී අක්කට සම්මාන ලැබුණා. ඉතින් දෙන්න එක්කින්ට යන්න බෑ. යන්න බෑ. මට මතකයි ඒක දක්ෂණියක්. චතුරිකා සම්මානට පාත්‍ර වෙනවා. හැබැයි ස්වංජාත වෙනුවෙන්ද මේකද කියලා මට හරියට මතක නැහැ. ස්වංජාත වෙනුවෙන් කලුවර ගෙදර ශීල චරිතයට මට කුසලතා සම්මානයක් හම්බුණා සිග්නිස් චලියුත්තුමාචාර්යවලදී. අනිත් එක ස්වංජාත වලට තමයි හොඳම නිලිය සහ සහාය නිලිය සම්මාන දෙකක් මේ දෙකකදී ලැබෙන්නේ සම්මාන වල දෙකකදී. උදේනේ දැන් දෝදරු මතක් කරෝතින් ඒක බොහොම අමරණීය ටෙලි නාට්‍යයක් නේ අපේ ඉතිහාසය තුළ අපිට හම්බුනේ. මේ සම්පත් කියන්නේ ඉතින් ඇත්තටම එවකට ජීවත් වෙච්ච තාරුණ්‍යම තමයි. එතකොට රැවුල විතරයි වෙනස්. ඔය රූපේ ලෙසම තිබ්බා. එදා මෙදා තුර මේ ටෙලි නාට්‍ය ගොඩක් වෙනස් වුණා. තාක්ෂණය වෙනස් වුණා. ශිල්පීන් වෙනස් වුණා. අධ්‍යක්ෂකවරු ආවා, තරුණ අධ්‍යක්ෂකවරු ආවා, සිනමාව ආවා. වේදිකාව තිබ්බා. මේ හැම දෙයක් එක්කම ආපස්සට හැරිලා බලද්දී කලාව ගැන මොන වගේ හැඟීමක් දෙන්නේ? ඇත්තටම මේක මේ හරි සුන්දර දෙයක්. සුන්දර දෙයක්. අපේ
අයම තමයි මේක මේ සුන්දරත්වය නැති කරගෙන තියෙන්නේ. මේ නැත්තරම දැන් මම පටන් ගන්නකොට මම වේදිකාවෙන් පටන් ගත්ත කෙනෙක්. එතකොට අපිට ටෙලිනාට්‍ය තිබුණේ නැහැ. වේදිකාව චිත්‍රපටි. එතකොට අපි වේදිකා නළුව හැදෙන්නම අපි ඉස්සෙල්ලා වේදිකාවෙන් තමයි යාවේ. ඊට පස්සේ කාලෙක තමයි අපිට ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඇත්තටම වේදිකාවේ ටෙලිනාට්‍යයේ සුන්දර කාලවල රංගපාපු ශිල්පියෙක්. ඉතින් මේ වෙනකොට ඒ සුන්දරත්වයේ එක එක විදිහට වෙනස් වෙලා පුදුම වෙනස් වීමක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැන් මේ කරුවල ගෙදර නාට්‍ය නැවත විකාශනය වීම එක්තරාතකට මේ ඇත්තටම හොඳ වැඩක්. හේතුව මේ අපි දැන් මේ දවස්වල දකින ටෙලිනාට්‍ය වලට හොඳ අභියෝගයක් මේක. ඒ කියන්නේ දැන් ටෙලිනාට්‍ය බොහොම මේ මෙහෙම ඉඳද්දී පිටිපස්සෙන් මොනහරියක් වෙනස් කරා. එකම ගෙදර දර්ශන කීපයක් කරගෙන යනවා. හැබැයි මේ දැන් ඒක වෙහසක් මහන්සියක් වෙලා. දැන් මම සමාවෙන්න බාධා කරනවා. නමුත් දැන් ඕක මිනිස්සුන්ට තේරෙන්න පටන් ගන්න කියලාත් මට හිතෙනවා මිනිස්සු ඒ දේවල් වලින් ඈත් වෙලා නැවත හොයනවා අපිට මිස් වෙච්ච කෑල්ලක් කියලා මට හිතෙනවා. නැවත රසවින්දනය කියන තැන මිනිස්සු අර නිරෝධායන සමයේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් මිනිස්සු නැවත පොත් කියවන්න පටන් ගත්තා. අපේ ඉතිහාසය හොයාගෙන ගියා. ඉතිහාසයේ තිබ්බ ලස්සන දේවල් නැවත මිනිස්සු අගය කරන්න පටන් ගත්තා. අපේ ගම ගැන මිනිස්සුන්ගේ හැඟීම වැඩි වුණා. පවුල ගැන වැඩි වුණා. මේක හොඳ කාලයක් නේද අපිට නැවත පටන් ගන්න මේ හැමදේම. අවංකවම මේ කියන්නේ විශේෂයෙන් දැන් මම මේ ඉන්න මේ මාධ්‍ය ඇතුලේ මේ මාධ්‍යයෙන් අතර මේක පටන් ගන්න පුළුවන් නම් හරිම වටිනවා. මොකද මේක තමයි මිනිසුන්ට බොහොම ඉක්මනට ගෝචර වෙන මාධ්‍ය. ඉතින් ඒ නිසා මේ ටෙලිනාට්‍ය වලින් නැවත වරක් අර කලින් විදිහට හොඳ නිර්මාණ බිහි කරනවා නම් හොඳට වෙහෙස මහන්සිලා නිර්මාණ බිහි කරනවා නම් මම හිතනවා නැවත වරක් අපිට වෙනම තැනකට ආපහු යන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා තමයි මම සලකන්නේ. සමහරවිට ඉතින් මේ දවස්වල ගෙදර හිටියට පාඩම් කරනවා. ඒගොල්ලන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තාම ඒ කියන්නේ උසස් කියන එකෙත් අපි කිව්වොත් එහෙම ශාස්ත්‍ර ප්‍රතිමට්ටම වෙන්න පුළුවන් නේද කල් හරියක් සමහරු නිකන් ඉගෙන ගන්න කාලේ යොදවලා තියෙනවා ඒවා වැඩි කියන්නේ එළියට. නමුත් අධ්‍යාපන කටයුතු ඒ විදිහටම සිද්ධ වෙනවා කියලා මට ආරංචි. ඔබ විශාරදවරියක් වෙනවා, සංගීත නිපුණ වෙනවා. නමුත් අධ්‍යයනය කියන එක අවසන් නැහැ නේද තාම? අනිවාර්යයෙන්. ඒක ඉතින් මම හිතන්නේ කවුරුත් කරන්න ඕන විශේෂම එක කිව යුතු දෙයක්. මෙතනට මම හිතන්නේ බාහිර කෙනෙක් හැටියට මට හිතෙන දෙයක් තමයි ධනංජය අපි සිනමාව පැත්තෙන් සෑහෙන උසස් සැලේ හිටියව 60 70 ගණන් වල. ඒ කාලේ මම හිතන්නේ බොලිවුඩ් කියලා දැන් පිළිගන්න මේ බොලිවුඩ් සිනමාවත් අපේ තත්ත්වයේ හිටියේ නෑ. ඉතින් රූපවාහිනියත් අපිට සෑහෙන කලින් හම්බ වෙන ලෝකේ පැත්ත බලද්දි. නමුත් අපි මෙච්චර මන්දගාමී වුණේ සමහරට දේශපාලනමය වශයෙන් අපිට සිදුවෙච්ච අපේ රට තුල තිබිච්ච දේවල්. ඒ කියන්නේ සිවිල් යුද්ධ වගේ දේවල් ඇති වෙච්ච නිසා වෙන්නේ නැති. මොකද කාට හරි කිව්වොත් මම චිත්‍රපට පසුබිම් ගීත වලින් 70කට විතර දායක වෙලා තියෙන පිස්සු කතා කර මොනවද කියපු සින්දු කියලා හයි. ඒ කියන්නේ චිත්‍රපට එනවා වගේම එනවට වැඩි ඉක්මනට යනවා ගැලවෙනවා. එතකොට නිර්මාණ මොට වෙනවා. නිර්මාණ කරන මුදල් යොදවන්න නිෂ්පාදකින්ට අමාරු වෙනවා. ඒ දේවල් එක්ක අපි ගොඩාක් මන්දගාමී වුණා. ඉතින් මම හිතන්නේ අධ්‍යාපනයේ ඔබ කිව්ව දෙයට මම එනවා මගහරිනවම නෙමෙයි. එතන අපිට අවශ්‍යයි. මොකද අපි මේ මන්දගාමී වෙලා රටක් වශයෙන් යද්දී අනිත් අය ගොඩාක් ඉස්සරහට ගියා. එතෙන්දී අධ්‍යාපනය අපිට අත්‍යවශ්‍යම දෙයක්. අධ්‍යයනය කියන එක මම හිතන්නේ ඒක අත්දැකීම කියන්න පුළුවන්. අධ්‍යාපනය පොතපතම විය යුතු නෑ. අත්දැකීමත් අධ්‍යාපනයක් නෙවෙයිද? ඉතින් ඒ පැත්තේ අපිට වෙච්ච දේවල් හදාගන්න ගොඩක් කල්යයි. නමුත් මම හිතන්නේ මේ ටෙලිනාට්‍ය කලාව මේ තත්ත්වයට ආවා කියන එක හරිම වටිනවා. මොකද හේතුව අපේ දරුවෝ නම් කොහෙත්ම දන්නේ නෑ මේ මෙහෙම සිංහලකමක් මෙහෙම ලංකාවක් තිබුණා මේ ගති පැවතුම. විශේෂයෙන්ම මම හිතන්නේ මාටින් වික්‍රමසිංහයන්ගේ පොත් බැලුවොත් ඇත්තටම අර නොඑක් සමාජ ස්තරවල තියෙන ඝට්ටනයන් තමයි ඒවේ ඉස්මතු කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් තුලින් දරුවෝ දැක්කොත් මෙහෙම ලංකාවක් තිබිලා තියෙනවද කියලා මම හිතන්නේ අනාගතයට හරි වටිනවා. මොකද අපිත් ඇත්තටම දැන් දුවන්නේ ඉංග්‍රීසි භාෂාව පිට විදේශ අධ්‍යාපනය අපේ දරුවෝට. මොකද අපි අනාගතයත් එක්ක දැන් පවත්න සමාජයත් එක්ක අපිත් හුරු වෙලා තියෙනවා. නමුත් අපේ දරුවන් සම්පූර්ණ මම හිතන්නේ සෙමිනි පිළිගැනීම මං කියන දේ ගැන සම්පූර්ණම ඈත් වෙලා තියෙනවා. මෙවැනි නිර්මාණ හරහා
ලංකාවක් තිබුණා අපි කියලා දෙයක් තිබුණා මේක තමයි අපේකම කියලා කියලා නම් අපි කියලා දුන්නට වැඩිය ගොඩාක් වටින දෙයක් තමයි මේක සාක්ෂාත් කරන ළමයින්ට සැබවින්ම ඔව් අපිට තවත් සංගණන වාර්තාවකින් කියනවා මේ දවස්වල විකාශය වෙන ටෙලි නාට්‍ය අතරින් කළුවර ගෙදර තමයි වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබෙන ටෙලි නාට්‍ය කියලා. ඒක ඉතාමත්ම විශේෂ අවස්ථාවක්. මොකද මීට වසර 11කට කලින් සම්මාන පිට සම්මාන දිනාගත් ටෙලි නාට්‍යයක් නැවත වතාවක් ජනසතු කරද්දී ජනතාව ඒක ආදරයෙන් වළඳගත්ත කියන්නේ ගුණාත්මක නිර්මාණ පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසය නැවත අවදි වෙලා තියෙනවා. ඒ අවදිය අපි තබාගත යුතුයි. අකණ්ඩව මම හිතනවා වර්තමාන සභාපතිතුමා සුදත් රෝහණයන් ඉතාමත්ම විශේෂ අවධානයක් යොමු කරලා තිනවා ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් අනිකුත් වැඩසටහන්ද ඇතුළුව. ඒ නිසා තමයි මේ ආකර්ශනීයම නාලිකා අතරට ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව පත් වෙලා තියෙන අවසාන වශයෙන් සේමිනි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි අර කිව්ව කතා ඇතුලේ අපිට හවුවෙච්ච කැලලක් තමයි අර අපි හැමතිස්සෙම ඉංග්‍රීසිත් එක්ක හිටියා ලෝකෙත් එක්ක හිටියා. හැබැයි අපේ ළමයි දැක්කා ඉංග්‍රීසිත් එක්ක හිටපු ලෝකේ දියුණුවේ සම්මත රටවල් මේ වෙලාවේ පරාදයි. ඒ නිසා අපේ මිනිස්සුන්ට නැවත අවදි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක නෙවෙයි ජීවිතය කියන්නේ. මොකද ප්‍රබල ව්‍යාපාරිකයෙකු කියලා තිබ්බා ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු කියලා තිබ්බා මේ වෙලාවේ අලුත් ව්‍යාපාර ගැන හිතන්න එපා ගෙදර ඉන්න. ඒක තමයි ඔබ කරන ලොකුම ආයෝජනය ජීවත් වීම කියලා. මොකද ජීවත් වීම කියන කාරණාව ඇතුළට ආවෙන් පස්සේ සල්ලි එතනින් එහාට තරාතිරම් ඔක්කොම අහෝසි වෙලා ගියා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි ඉතින් ඉදිරියට එන කාලෙදිත් ඉතින් අපිට ජීවත් වෙන්න මුදලුත් අවශ්‍යයි. ඉතින් මේ මුදල් හොයාගන්න යන ගමනේදී දැන් අපිට මේ රජයෙන් දීලා තියෙන අවවාද උපදේශ ටික සියලුම මේ දේවල් ඒ විදිහට පිළි අරගෙන ජීවත් වුණොත් අපිට මුදලුත් හම්බ කරගන්න පුළුවන් ජීවිතයක් තිබෙයි. ඒ විදිහට ඉමුනේ ජීවිතය සහ මුදල් කියන්නේ අද දවසේ විතර තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි ජනකයි. අපි ඉතිහාසයේ ඉඳන්ම මේ මුදල් දේශපාලනය ආර්ථිකය කියන කාරණා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරා. මම හරිම කැමතියි මට මතකයි මේකේ අවසාන කොටස් කීපේ. එහිදී මම අපිට මතක් වෙනවා ගුවන් තොටුපළක් නිර්මාණය කිරීම සඳහා ඒ ගමෙන් යන්නට වෙනවා මේ පවුලටම. නමුත් ඔවුන් යනවා නැවත නිල්වලා ගම් තීරයේ අසරට ගිහිල්ලා තිරන් බලන් ඉන්නවා මාළු පියාඹන හැටි. ඒක බොහොම රසවත් ඉතිහාසයක්. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක අපිට මේ නිර්මාණ හරහා අවදි කරනවා. ඔව් ඇත්තම ධනංජය දැන් මේ මාටින් වික්‍රමසිංහ චූරීන්ගේ මේ කරුල ගෙදර නවකතාවේ තියෙන්නේ අපේ ලේමස් ඇටනහරවල පළපදියම් වෙලා තියෙනදී. වැදූ මව සහ හැදූ මව අතර තිබෙන ගැටුම. දැන් මේක අපේ සාහිත්‍යයේ සංස්කෘතියේ හැමතැනින්ම අපිට අසන්නට දකින්නට අත්විඳින්නට ලැබෙන දේවල්. ඔබ කිව්වා උම්මග්ග ජාතකෙත් තියෙන මේ කතන්දරේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ උණුවටේ කතාව නාට්‍යයේ තිබෙන්නේ මේ දේ. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා උත්පත්ති ලබන්නේ මහාමායා දේවියකින්. ඒ වැදූ මව. නමුත් සිද්ධාර්ථ කුමාරයාව හදා වඩා ගන්නේ මහා ප්‍රජාපති ගෝතමී. වැදූ මව එක්කෙනෙක්, හැදූ මව එක්කෙනෙක්. පහුගිය දවස්වල අපි දැක්ක පත්තරවල මේ ඉතාලියේ, ප්‍රංශයේ, ජර්මනියේ ඉඳලා දරුවෝ මෙහෙන් ගිය දරුවෝ විදේශීය අම්මා තාත්තත් එක්ක ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ නියම අම්මා තාත්තා හොයනවා මෙහාට ඇවිල්ලා. වැදූ මව මෙහි ඉන්නේ, හැදූ මව පිට රටක. ඒ පිට රටක තමයි මේ දරුවත් හැදෙන්නේ. ඒ වගේම අපේ සමාජයේ ඉස්සර එහෙම අම්මවරු කීප දෙනෙක් හිටිය අපේ අයට. දැන් දරුවව වැදූමව පැත්තකින් දැද්දී ඒ පවුලෙම හිටිය කිරියම්මා කියලා කෙනෙක්. ඒ කිරියම්මා තමයි දරුවව හදාගන්නේ. ඒ නිසා මේක අපිට අපේ සංස්කෘතියේ තිබිච්ච දෙයක්. දැන් මෙය සමහර විට විචාරකයෙක් කියන්න පුළුවන් මොකද්ද මේ කතාව? එක මිනිස්සෙක් ගෑනු දෙන්නෙක් ගේනවා ගෙදෙට්ට. අද කාලේ නේද ඉතින් ඕක? ඔව් දැන් අද නම් මේක දැන් ඒකත් අපේ සංස්කෘතිය අංගයක්. ඒක තිබුණේ අපේ අනික් පැත්ත. ඒකට කිව්වේ අපි එකගේ කෑම කියලා.
පුරුෂයෝ දෙන්නෙක්, ඒ කියන්නේ එක පවුලේ සහෝදරයෝ දෙන්න ගේන එක කාන්තාවක්. ඒතර වික්‍රමසිංහයන් ගත්තේ ඒකේ අනිත් පැත්ත. එතකොට ඒ අනිත් පැත්ත ගත්ත අතර වෙනත් කිසිවක් සඳහා නෙවෙයි. ශෘංගාර රසය මතු කරන්නට නෙවෙයි. මේ වැදූමව සහ හැදූමව අතර තිබෙන මේ ගැටුම පෙන්눔 කරන්නට. ඉතින් ඒ නාට්‍ය ඒ අතින් හරිම සුවිශේෂී නිර්මාණයක් බවට පත් වෙන්නේ. ඇත්තටම මේක අපේ රටේ දැන් පිරිමි ජනගහන අනුපාතය ඒක අභිබවලා කාන්තාවන්ගේ අනුපාතය වැඩි වෙමින් පවතින. කවදා හරි දවසක පිරිමි වගේ දෙගුණයක් කාන්තාව මේ රටේ ඉපදුනොත් අන්න එදාට අපේ කසාද නීතිය විවාහ නීතිය වෙනස් කරලා අපිට යන්න නැවත නවස කරුවල ගෙදරට යන්න වෙනවා. ඉතින් බොහොම සන්තෝෂයි මම අපි එහෙම ප්‍රාර්ථනා කරමුද නොකරමුද? එහෙම මොකද්ද කරන්නේ? මට දැන් හිතාගන්න බෑ ඕකට මොකද්ද අපි කරන්නේ කියලා. මනෝජය මොකද කියන්නේ? අපි ඒක එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමුද? ඈ ඔයගොල්ලෝ නම් කැමති නේද මේ වැඩේට? ඈ බ්ලැක් men in black කැමති නේද මේ වැඩේට? අපි ප්‍රාර්ථනා කරමු එහෙම දෙයක් වෙන්න කියලා. හැබැයි ඒකෙන් යහපතක් වෙනවා නම් සමාජෙ. මොකද සංස්කෘතිය කියන්නේ එකතන තියෙන දෙයක් නෙවෙයි. කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ සංස්කෘතික ප්‍රවාහයේ මිනිසුන් අපි. හැබැයි චතුරිකා හැදුවමවත් ඔබයි, වැදුවමවත් ඔබයි. ඒ ආදරේ නම් මං හිතන්නේ සංසාරගත බැඳීමක්. ඔව් මේ වෙනකොට ඇත්තටම අපිටත් පවුල කියන දේ විශේෂයෙන් සහ අපේකම අපේ දේවල් අපිට ගොඩක් වටිනවා මේ වෙනකොට. විශේෂයෙන්ම බෙහෙතක් හේතක් වුණත් අපේ දේවල් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඉස්සර කොත්තමල්ලි ටිකක් පොවාගන්න අමාරු අපි දැන් කොත්තමල්ලි හොය හොය බොන තත්යකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ දේවල් වල ලොකු ආරක්ෂාවක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ පවුල කියන දේත් තුලත් අපිට ලොකු ආරක්ෂාවක් ලොකු බැඳීමක් තියෙනවා. ඒ දේවල් අපි කඩා ගන්න ඒ දේවල් අපි නැති කරගන්න හොඳ නැහැ. අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගෙන මේ හැම දෙයකට මූණ දීගෙන අපි අපේ රටක් විදිහට ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. උදේ වයස කියන්නේ ගත වෙන දෙයක්. නමුත් රැවුල කියන්නේ කපන්න පුළුවන් දෙයක්. ඕක කපන්නේ කවද්ද? ආයෙ වැඩ කටයුතු පටන් ගත්තොත් නේද? නෑ මට තව කාලයක් මෙහෙම ඉන්න වෙයි. මොකද මේ ඔහුගේ ටිකේ මේක සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබුණා. තට්ටේ ගාලා රවුල සම්පූර්ණයෙන් කපලා වෙනම රූපයක් හදාගෙන තිබුණා. පොඩි වැඩක් වෙන්නේ. ඊට පස්සේ ඒක ඉවරච්ච ගමන් ආයි වැඩක් මට හම්බුණා. ඒගොල්ලන්ට කොණ්ඩේ රවුල දෙකම ඕනේ කිව්වා. නමුත් ඒගොල්ලෝ දීපු දිනවකවාන වලට මේක වවා ගන්න බැරුව මොකද මේක අර පොහොර ගාලා වවන්න බෑනේ. ඒ හින්දා. නමුත් ඒ රූපගත කිරීම කරා. නමුත් වැඩේ උනේ මේ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා රූපගතේ නතර කරන්න ඕන. ඉතින් මම දැන් දිගටම වැවුවා. දැන් මම ඒගොල්ලන්ට කියලා තිනවා දැන් මේ හැඩේ මම පෙන්නලක් තිනවා. එක්ක සමහර විට අර රූපගත කරපු දවස් අයින් කරලා මේ විදිහට රූපගත කරයි. එහෙම නැත්නම් මේක ආයි වෙනස් කරලා ඒ විදිහට මොකක් වෙයිද දන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට ඉන්නවා. දැන් වැඩි දිනෙක මේක තමයි ඉල්ලන්නේ. ඔව් සුදු රැවුලට ගොඩක් ඉල්ලුමක් තියෙනවා කියලා මනෝජය කාලයක් එකේ හිටියා. මම දන්නේ දැන් කරත් එහෙමද? නෑ විශේෂයෙන් මම කිව්වේ මේ ටෙලිනාට්‍ය චිත්‍රපටි සඳහා. අපි කතා කරන්නේ ටෙලිනාට්‍ය ගැන නේ. හැබැයි ජීවිතේ ගැන නෙවෙයි. කල්හරියක් ජීවිතේ බොහෝ දේවල් දිනපු කෙනෙක් හැටියට දැන් මුළු ලෝකයක් ඉන්නවා ගෙදර. ඒ අනාගතේ මොන වගේ දේවල් වේවිද? මේ දවස්වල ධනංජය මම ලොකු අර්බුදයක ඉන්නේ. ඒ කියන්නේ මම මේ කොරෝනා හේතුව නිසා මගේ සියලු දේ නැවතිලා. නමුත් දරුවන්ගේ අධ්‍යාපනය ඔන්ලයින් සිස්ටම් එකට දිගටම ගියා. හදාගත්ත නිවහන කුලියට දීමටත් තියෙන ඉඩමක් විකිණීමටත් මගේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් ලොකු ගැටණියක යෙදෙනවා. ඉතින් කලා කටයුතු වලටත් මම හිතන්නේ ටික දවසකට මට සමුදෙන්න වෙයි මගේ දරු පැටියාගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඉතින් මොනවා වෙයිද කියලා මේ හැම දෙයක්ම අපි නිරෝධානය වෙලා නිදුක් නිරෝගී වුණාට පස්සේ ලෝකෙම විවරුණාට පස්සේ මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දරු පැටියා තමයි දැන් නම් ඉතින් මොකද මම මගේ රැකියාවනුත් අයින් වෙච්ච කෙනෙක් මගේ දරුවා නිසා. ඉතින් මම හිතන්නේ කලා නිර්මාණ ටිකක් පස්සට තියන්න වුණා. නමුත් මම ගැන දුක් වෙනවා. මට කලාව පැත්තට නිර්මාණයේ පැත්තට මට ගොඩක් දෙයක් කරන්න බැරි වුණා. දැන් ඉතින් මම මගේ පැත්ත අර කියන්නේ අඩිතාලම පොඩ්ඩක් දිරලා වගේ නම් හදාගන්න ඕන ඉස්සෙල්ලා බිල්ඩින් එකට අඩිතාලම කියලා මම දැන් ඒ පැත්තට ඉස්සෙල්ලා ඉන්නවා. ඉතින් නිර්මාණත් ඉතින් කරයි. කිසිම දෙයකට පරක්කු නැහැ ජීවිතේ. තව කොයිතරම් දුර තියෙනවද අපිට යන්නට? අපි ඒක අපි සුබ විදියට හිතමු, ධනාත්මකව හිතමු. අපි රටක් හැටියට වැටුණා. අපි රටක් හැටියට නැගිටිනමු කියන මනේඩිය තමයි අපිට තියෙන්නේ. අපි නැවත මතක් කරන්න ඕනේ අපි හැමතිස්සෙම සෞඛ්‍ය අංශය එහෙම නැත්නම් අපිට කියලා තියෙන විදිහට තමයි අපි මේ දේවල් කරන්නේ. හැමතිස්සෙම මුඛ ආවරණයක් ළඟ තබා ගන්න. තාම මේ කතාව ඉවර නැහැ. අපිට ජයටම පේනවා තමයි.
හැබැයි ඔබ අඩියක් පස්සට ගත්තොතින් සමහර විට ඒක ලොකු ප්‍රතිපාක ගෙන දෙන කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා තාම කොරෝනා අවසන් නැහැ. හැබැයි අවසන් කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි තවත් පරිස්සම් වෙලා ටික දවසක් ඉවසමු. ඒ ඉවසීමෙන් සැනසීම ලබන්නේ අපිම නිසා. අපි ලබන සතියේ නැවත හමු වෙනවා. ස්තුතියි හොරා දෙකක් අපිත් එක්ක රැඳී සිටියාට. අපි විශ්වාස කරනවා ඔබට කරුවල ගෙදර පිළිබඳව නැසූ කතා අහන්නට ඇති. ඒ වගේම අලුත් විදිය සින්දුත් ඇහුවා කියලා. මේ වගේ මේ ආදරණීය ගනුදෙනුවත් සමගින් අපේ හමු වෙමු ලබන සතියේ chat and music සමග. මතක තියාගන්න සිකුරාදා තමයි රෑ. ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. අපමණ සිතුවිලි හිරවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලියන්නද නැත මට වැටහෙන්නේ. ඉදියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සමනේ පරවිරචිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ. ඔබට තවම මම ආදරේ. මදුමල ලෙස බුදු මගේ පියාදු මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි. සිත ගොළු වෙනවා අත වෙවුලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොළට මුහුණ යොමන විට මෙත් දෙක පිය වෙනවා. කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සමදේ පරවිරජිනියේ එදා වගේ අද ඔබට තවම මම ආදරේ. ඔබට තවම මම ආදරේ. ඔබට තවම මම ආදරේ. ඔබට තවම මම ආදරේ.